Welcome to my YouTube channel. Today I'm going to teach you how to use the article the. ආදරණීය දුවේ පුතේ අපි අද ලසන්ත කුමාර YouTube නාලිකාවෙන් ඔබත් එක්ක එකතු වෙන්නේ the කියන definite article එක. නිශ්චිතව්‍ය පදය අපි අද පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. මේ පාඩම ඉතා දීර්ඝ පාඩමක්. ඒ නිසා අපි මේ පාඩම කොටස් කීපයකට ඔබට මේ channel එක ඔස්සේ උගන්වන්න බලාපොරොත්තු වෙනවා. මේට ඉහතදී ඔබ and කියන indefinite articles දෙක පිළිබඳව අභ්‍යාස කරා. ඒ පිළිබඳව ඔබ අභ්‍යාස ටික කරලා නැත්නම් අපි ඔබට ආරාධනා කරනවා මීට කලින් අපගේ articles and the කියන යටතේ උගන්වන and කියන වීඩියෝ විනාඩි 48ක වගේ වීඩියෝ එකක් ඇති. ඔබ ඒක නරඹන්න. ඔබ මේ පාඩම් පිළිබඳව ඔබ දක්වන උනන්දුව සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. ඒ වගේම ආදරණීය දුවේ පුතේ ඔබට පුළුවන් මේ නාලිකාව subscribe කරන්න. ඒ වගේම like කරන්න. ඒ වගේම මේ ගුණ දොස් ਵਿਚාරන්න යටින් comment එකක් දාලා ඔබට පුළුවන්කම තිබෙනවා ඔබේ අදහස් අපිට වෙත ඉදිරිපත් කරන්න. ඒ මම හිතන්නේ මේ පාඩම් මාලාව කරගෙන යාමේදී අපිට ඉතාමත්ම ශක්තියක් වෙනවා ඔබගේ අදහස් දැක්වීම. ඒ වගේම පුතේ දුවේ තවත් යාළුවෙකුට බලන්න මේක share කරලා දෙන්න. අපි අද ඔබට උගන්වන්න යන්නේ the කියන definite article එක පිළිබඳව. නිශ්චිතව්‍ය පදේ. ඒ නිසා මම මේ හා සම්බන්ධව තියෙන සිද්ධාන්තමය කොටස් ටික ඔබට ප්‍රථමයෙන්ම උගන්වන්න ලෑස්ති වෙනවා. ඒ තමයි definite article එකක් සම්බන්ධව කතා කරද්දී පුතේ දුවේ අපි ඉස්සෙල්ලාම මේ definite article එක යටතේ අපි කතා කරන්නේ the කියන පදය. the කියන පදය. ඉතින් පුතේ දුවේ මේ the ගත්තාම මේ the කියන එක the කියන පදය අපි මේක pronunciation එක කොහොමද එන්නේ කියලා අපි බලනවා. අපි මෙන්න මේ විදිහට විස්තරයක් ඔබට දෙනවා. ඒ තමයි පුතේ දුවේ මේ the ස්වර ශබ්දයක් ඉස්සරහින් එන වචනයක් ඉස්සරහින්. උදාහරණයක් වශයෙන් දැන් අපි කිව්වොත් elephant. elephant කියලා කියන්නේ අලියනේ. elephant කියලා කියන්නේ අලියා. එතකොට ඔබ දන්නවා මෙතන vowel sound එකක් තියෙනවා. elephant කියනකොට vowel sound එකක් එනවා. ඒ පිළිබඳව මිට කලින් පාඩම් වල වාට උගන්වලා තියෙනවා. ඒ නිසා අපි මෙතන ඉස්සරහින් අපි හිතමු මෙතන the යෙදිලා තිබුණා කියලා. එතකොට මතක තියාගන්න ඕනේ මේක අපි the කියලා කියවන්න බෑ. vowel sound එකක් එන වචනයක් ඉස්සරහින් the යෙදිලා තියෙනකොට ඒක අපි pronounce කරන්නේ පුතේ දුවේ di කියලා. di කියලා. the කියලා නෙමෙයි di කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන ස්වර ශබ්දයක් එන වචනයක් ඉස්සරහින් the යෙදලා තිබුණොත් ඊට පස්සේ ඔබ ඡේදයක් කියවද්දි පොතක් කියවද්දි පේපර් එක කියවද්දි ඒ වගේ අවස්ථාවක the කියලා කියවන්න එපා. ස්වර ශබ්දයක් එන වචනයක් ඉස්සරහින් තිබුණොත් ඒක di කියලා කියවන්න. උදාහරණයක් තවත් umbrella කියලා කිව්වොත් umbrella කුඩේ. එතකොට the umbrella නෙමෙයි කොහොමද අපි කියවන්නේ the umbrella කියලා. මම මේ උදාහරණ දෙකෙන් ඔබට කියන්න ගියේ නේද? ant කියලා කිව්වොත් කුඹියා. එහෙනම් the ant නෙමෙයි the ant කියලායි අපි මේ පාඩම ඒදී ඔබට ඉස්සරළම මේ පාඩම හඳුන්වලා දෙන්නේ. අනිත් අවස්ථාවල් වලදී අපි the විදියට ශබ්ද කරනවා. නමුත් අනිත් ස්වර ශබ්දයක් එන වචනයක් ඉස්සරහින් the තිබුණොත් අපි the කියලා ප්‍රොනවුන්ස් කරනවා කියලා මේ පාඩම ඉගෙන ගන්න කලින් අපි ඔබට ඉස්සර වෙලාම මේක කියලා දෙනවා. right. අපි ඊළඟට පුතාලා දුලත් එක්ක යන්නේ අද පාඩම හා සම්බන්ධව මේ definite article එක. මේ නිශ්චිත අව්‍ය පදය භාවිතා කරන තැන් කියලා දෙනවා. ඒ යටතේ පුතේ දුවේ අපි පොදුවේ මේ සම්බන්ධයෙන් කරුණු කාරණා ටිකක් ඔබට කියලා දීලා ඊට පස්සේ අභ්‍යාස කරලා ඊට අමතරව අපි and the සම්බන්ධව වැඩිදුර අධ්‍යයනයන් කරන්න බලාපොරොත්තු වෙනවා. the පාවිච්චි කරන්න පුළුවන් තැන් the පාවිච්චි කරන්න බැරි තැන්. අපි දැන් උදාහරණයක් වශයෙන් ගමු අංක 1 යටතේ lesson number 1 විදියට definite article එකක් පාවිච්චි කරන්නේ definite article එක විදියට the use කරන්නේ කොතනද කියලා ඉස්සෙල්ලා. අපි මෙහෙම කියමු වාට. හොඳට තේරෙන්න. මොකද්ද? ලෝකේ එකක් යයි. එහෙම නැත්නම් උසස් යයි සම්මත
සලකන වස්තුන් ඉදිරියෙන් අපි ද කියන එක යූස් කරමු ඊට පස්සේ. හරි? උදාහරණ කියමු අපි එහෙනම්. දැන් ඉර ලෝකේ එකක් sorry. The sun කියලා අපි පාවිච්චි කරනවා. earth පෘථුවිය එකයි තියෙන්නේ. නිසා the earth කියන්නේ අපි. එතෙන්දී අපි කොහොමද කියන්නේ එහෙනම් the earth කියලා. මොකද කියලා sound එක එනවා අපිට the earth කියලා. Pronunciation the earth. Right? The sky. අහස. හඳ එකයි තියෙන්නේ. නිසා the moon. Sea. The sea. Ocean කියන්නේ සාගරය. ඒතර the කියන්නේ බෑ අපි එතෙන්දී ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද? The ocean. The ocean. Right? Hell. Hell කියන්නේ නරක ආදී අපාය කියන එකනේ. එතකොට අපි ඒක ප්‍රොනවුන්ස් කරන්නේ the hell කියලා. හරිද? ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න. ඒ වගේම ඔබ දන්නවා the country කිව්වත් රට the country. ඊළඟට ලෝකය ගත්තොත් the world. ලෝකය කියන්නේ the world කියන world WRLD world. Right? ලෝකය the world කියලා අපි පාවිච්චි කරනවා. ඉතින් ඔන්න ඔය කාරණාව සම්බන්ධයෙන් ඔබ අංක 1ට කරුණු කාරණා දැනගන්නට ඕනේ. අපි යමු ඒ සිද්ධාන්තයෙන් පස්සේ තවත් අලුත් සිද්ධාන්තයකට අංක 2 විදියට. පුතාලා දුල දන්නවා දැන් අපි අර පෙර සිද්ධාන්තයේ සම්බන්ධව යම් වාක්‍යයක් වගේ අපි ඔයාට කියලා දුන්නොත් එහෙම පුතේ දුවේ දැන් අපි කියමු එහෙනම් ඊට බබලමින් තිබෙනවා present continuous tense එකේ අපි කොහොමද කියන්නේ ඊට බබලමින් තියෙනවා කියලා the sun is shining නේද the sun අපි වාක්‍යයක් ලියනවා the sun is shine කියන්නේ බබලනවා කියන අදහසනේ the sun is shining the sun is shining අහස නිල් පාටයි how can you say අහස නිල් පාටයි yes the sky is blue the sky is blue දැන් ඔබට පේනවා මේ ආකාරයට පාවිච්චි කරලා තියෙනවා the පාවිච්චි වුණු ආකාරය ඔබට පේනවා ඉතින් පුතේ දුවේ අපි ඊළඟ පාඩමට ඔබත් එක්ක යනවා මේ නිශ්චිතව්‍ය පදය පාවිච්චි කරන්න පුළුවන් තවත් ස්ථානයක් පිළිබඳව කියලා දෙද්දී ඔබ දන්නවා නාම විශේෂණයක වර්ණගී නාම විශේෂණයක් කියන්නේ ඇඩ්ජෙක්ටිව් එකක් හොඳට අහගන්න ඇඩ්ජෙක්ටිව් එකක් නාම විශේෂණයක් ගත්තාම මේ ඇඩ්ජෙක්ටිව් එකක් අපි අරගෙන ඒ ඇඩ්ජෙක්ටිව් එක අපි යූස් කරන ආකාරය තියෙනවා පුතේ බලන්න මේ ඇඩ්ජෙක්ටිව් එකක් නාම විශේෂණයක් ගත්තාම වර්ණගීම කියන එකෙන් අදහස් කරන්නේ මේ ඇඩ්ජෙක්ටිව් එක ඔන්න මම adj කියලා දා ගන්නවා ඩොට් ඇඩ්ජෙක්ටිව් එක. ඒක තියෙනවා පුතේ කම්පැරටිව් ෆෝම් එක. කම්පැරටිව් ෆෝම් එක. කම්පැරටිව් ෆෝම් එක. කම්පැරටිව් ෆෝම් එක කියලා කියන්නේ පුතේ වඩා අර්ථයේ ගුණවාචකය. ඒ වගේම තියෙනවා නාම විශේෂණයක සුපර්ලටිව් ෆෝම් එකක්. සුපර්ලටිව් ෆෝම් එකක් හොඳට අහගන්න. සුපර්ලටිව් ෆෝම් එක. right මේ සුපර්ලටිව් ෆෝම් එකේදී අපි අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න පුතේ දුවේ සුපර්ලටිව් ෆෝම් එකේ වචනයක් ඉස්සරහින් නාම විශේෂණ වචනයක් ඉස්සරහින් the use කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් පුතේ අපි ගත්තොත් දැන් මෙතන සිලබල් එකක් තියෙන ඒවා er සහ es t එකතු වෙලා කම්පැරටිව් සුපර්ලටිව් හදනවා කියලා ඔබට 7 8 පන්තිවලදී උගන්වනවා. අපි බලමු එහෙනම් big කියන වචනය අරගෙන. මේ බලන්න big කියන්නේ විශාල. ඒතර කම්පැරටිව් එක හදාගන්නේ big කියනකොට සිලබල් එකයි නිසා bigger කියලා. b i g g e r. මොකද e එකතු කරන්න කලින් er එකතු කරන්න කලින් g ට කලින් තනි ස්වරයක් තියෙන නිසා er එකතු කරද්දී g ඩබල් කරලා එකතු කරනවා. ඒ big bigger සුපර්ලටිව් එක හදාගන්නේ est එකතු කරලා. එහෙනම් biggest කියලා ලියනවා. b i g g ට කලින් තනි ස්වරයයි නිසා g ඩබල් කරලා est එකතු කරනවා biggest. එතකොට පුතේ දුවේ biggest කියන එක ඉස්සරහින් ඔබ මතක තියාගන්න හොඳට අනිවාර්යයෙන්ම the කියන එක යූස් කරන්න වෙනවා. දැන් big කියන්නේ විශාල. bigger කියන්නේ වඩා විශාල. er වෙලා. biggest කියලා est එකතු වෙලා වඩාත්ම විශාල. නමුත් මතක තියාගන්න සුපර්ලටිව් ෆෝම් එකේදී the කියන එක යූස් කරනවා අපි නිතරම. the biggest. right? the biggest කියලා. දැන් උදාහරණ වශයෙන් තවත් ඔබට කිව්වොත් the biggest කියන එක ගත්තා වගේම දැන් අපි ඒ වගේම කීපයක් ගත්තොත් එහෙම තවත් කීපයක් tall 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 වඩා උස් කියන්නේ එහෙනම් taller right වඩාත් උස් කියන්නේ එහෙනම් the tallest tallest the tallest බලන්න සුපර්ලටිව් ෆෝම් එක ඉස්සරහින් the යොදනවා සාමාන්‍යයෙන් තේරුණාද
හරිද? එතකොට YOUNG young කියලා ගත්තොත් තරුණ, වඩා තරුණ කියලා කියන්නේ YOUNGER younger. එහෙනම් වඩාත්ම තරුණ කියන්නේ the youngest YOUNGEST the youngest. මම හිතනවා පුතාට ඒ සඳහා දැනුමක් ඇති කියලා. හොඳයි, තවත් වචන කීපයක් අපි සැලකුවොත් එහෙම ඔයාට මතකද මේ ආකාරයට EREST හැදෙන්නේ නැතිව ඔබට සුපර්ලටිව් කම්පැරටිව් සුපර්ලටිව් හදා ගන්න ආකාර. දැන් බෑඩ් කියන එක ගත්තොත් නරක නේද? වඩා නරක නම් අපි කියන්නේ worst කියලා. නේද? වඩාත්ම නරක කියලා කියන්නේ the worst. WORST worst. නේද? නරක, worst වඩා නරක, bad නරක, worst වඩා නරක, the worst කියන්නේ වඩාත්ම නරක කියන අදහස. මම හිතනවා පුතාලට හොඳට තේරෙන්නේ නැති කියලා. ඒ වගේම අපි ගත්තොත් good කියන එක. good කියන්නේ හොඳ. එහෙනම් අපි වඩා හොඳ කියන්නේ කොහොමද පුතේ? better. ඒක වෙනස්ම වචනයක් එන්නේ better. එහෙනම් වඩාත්ම හොඳ කියලා කියන්නේ වඩා හොඳ better. වඩාත්ම හොඳ කියලා කියන්නේ පුතේ the best කියලා. best. good better best කියලා පාඩම් කරගත්තම superlative form එකේ the යෙදෙන බව මතක තියාගන්න. එතකොට මහලු වයසට අපි කියන්නේ එල්ඩ් කියලා. එතකොට වඩා මහලු එල්ඩර් වෙනවා නේද? එතකොට මේ බලන්න the eldest වඩාත්ම මහලු. right? මෙතන the කියන්නේ අපි the eldest කියලා කියන්නේ ස්වර ශබ්දයක් තියෙන නිසා the eldest. right? ඒ ටික තමයි සුදු පුතාට දෙවනි ව්‍යාකරණ කොටස යටතේ අපි කතා කරේ. the best, the tallest උසම, the best හොඳම, the largest විශාලතම. large කියන එකත් අපිට වර්ණ ගන්න පුළුවන් මේ ආකාරයට larger, the largest කියලා. large කියන්නේ විශාල, LARGE large කියන්නේ විශාල නේද? large කියන්නේ විශාල, sorry. large කියන්නේ විශාල, large කියන්නේ විශාල. එහෙනම් LARGER larger වඩා විශාල, the largest වඩාත්ම විශාල. මම හිතනවා the use කරන තවත් එක ස්ථානයක් ඔබට මේ ආකාරයට අධ්‍යයනය කරන්නට පුළුවන්. the best, the tallest, the largest, the worst නරකම, the eldest, the youngest වඩාත්ම ලාබාල නැත්නම් වඩාත්ම තරුණ කියන අදහසයි ඔබට එතෙන්දී එන්නේ. අපි මේ සම්බන්ධයෙන් ඊළඟ ප්‍රොටෙස්ට් යනවා නම් කොහොමද අපි the එහෙම නැත්නම් definite article එක the අපි use කරන ආකාර තවත් විදියක් ඔබට උගන්වන්නයි මේ යන්නේ. ඒ යටතේ පුතේ දුවේ හොඳට මතක තියාගන්නට ඕනේ අපි ඔබට ඊළඟට කතා කරනවා මෙන්න මේ සම්බන්ධ කොටස් ටික අපි ඔයාට මේ හැම දෙයක්ම වීඩියෝ එක නතර කරගෙන ලස්සනට පිළිවෙලට ලස්සනට සටහන් පොතක සටහන් කරගෙන හොඳ පුතාලා දූල වගේ මේවා පාඩම් කරලා මේවා විභාගයේදී කොහොමද අපි පිළිතුරක් ලබා ගන්න කියන එකට ඔබට ඉතාමත්ම වැදගත් වෙයි කියලා හිතනවා. දැන් අපි දන්නවා ඔබ මේ සංඛ්‍යා එහෙම නැත්නම් අපි මේ numbers ගත්තන් පස්සේ cardinal numbers and ordinal numbers කියලා ක්‍රම දෙකකට බෙදෙනවා. හරිද? cardinal numbers කියන්නේ 1 2 3 4 5 6 7 8 9 10 වගේ ආදී වශයෙන් ගණන් කරනකොට අපි ඒවට කියන්නේ cardinal numbers කියලා. cardinal numbers. අපි ඒවට කියන මොනවා කියලාද? cardinal numbers කියලා. cardinal numbers කියලා කියනවා. right? ඊළඟට අපි මේ ordinal numbers දැන් මේව මොනවාද? 1 2 3 4 ආදී වශයෙන් etc. right? ordinal numbers කියලා තියෙනවානේ පුතේ. ordinal numbers තියෙනවානේ. ordinal numbers අපි ඒකට කියන ක්‍රමිකාංක කියලා. ordinal numbers ගත්තොත් මොනවාද ordinal numbers කියන්නේ? ප්‍රථම නේද? අපි හඳුන්වන්නේ FIRST first. shorten form එක අපි දාන්නේ කෙටියෙන් අපි කිව්වොත් එහෙම එක ලියලා ST ලියන්නේ මේම first කියලා නේද? දෙවනි second නේද? අපි දාන්නේ දෙක ලියලා ND දාන්න second නේද? third 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 තුන්වන right? තුනයි RD දාන්නේ third. fourth 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 හතරවන එතන ඉඳලා TH fourth ආදි වශයෙන් first second third fourth fifth sixth ඒ ආදි වශයෙන්. එතෙන්දි මතක තියාගන්න ඕනේ පුතේ මෙන්න මේ ordinal numbers ඉස්සරහින් අපි නිතරම the use කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් හොඳට බලන්න මෙන්න මේ විදිහට the first ප්‍රථම
the second, right, the second, devani, the third, tungweni, the fourth, hataraveni, the fifth, paseni, the sixth, hayaveni, the seventh, hatveni, the eighth, ataveni, the ninth, namaveni, the tenth, dahaveni, ආදී වශයෙන්. පුතාට තේරෙනවද? ඒ වචන ඉස්සරහින් පුතේ අපි the use කරන්නට ඕනේ. අපි එහෙම කියනවා. දැන් අපි කිව්වොත් එහෙම මෙතෙන්දී නිමල් අපි කිව්වොත් නිමල් won the first prize, right? නිමල් won the first prize. නිමල් දිනුවා ප්‍රථම ත්‍යාගය. ඒතර අපි කොහොමද ලස්සනට වාක්‍ය ලියන්නේ? නිමල් දිනුවා won the first, FIRST, first prize. නිමල් won the first prize. නිමල් won the first prize. එතකොට නිමල් දිනුවා ප්‍රථම ත්‍යාගය කියලා අපි එහෙම කියනවා. right? දැන් අපි කිව්වොත් එයා තමයි ඇගේ පවුලේ දෙවනියා. කොහොමද අපි එහෙම කියන්නේ? she is, අපි එහෙම කිව්වොත් she is the second. නේද? she is the second in her family. in her family. right? in her family. ඇගේ පවුලේ දෙවනියා ඇයයි. she is the second in her family. ඇගේ පවුලේ දෙවනියා ඇයයි. she is the second in her family. මේ ආදි වශයෙන් ඔබට අපිට පුළුවන් ඔබට මේ උදාහරණ කීපයකුත් එක්ක පැහැදිලි කරලා දෙන්න. right? හොඳයි පුතේ දුවේ, අපි ඊළඟ වැදගත්ම સિદ્ધාන්තයට ඔබත් එක්ක යනවා. ඒ තමයි පුතේ දුවේ හොඳට මතක තියාගන්න, අපි යම් කිසි වාක්‍යයක and use කරලා මීට පෙර සඳහන් කරන ලද දෙයක් පිළිබඳව අපි එම ඡේදය තුල නැවත ලිවීමේදී, නැවත සටහන් කිරීමේදී අපි පළවෙනියට and use කරපු ඒවට දෙවෙනියට අපි the use කරනවා. ඔක චුට්ටක් මතක තියාගන්න. මෙන්න මේ අදහස ඔබ බලන්න. Someone's father brought a radio and a television. හොඳට බලන්න. සමන්ගේ තාත්තා, brought කියන්නේ bring කියන එකේ past tense එක. bring කියන්නේ ගේනවා, brought ගෙනාවා. බලන්න මෙතන a radio, ගුවන්විදුලි යන්ත්‍රය, and a television, රූපවාහිනී යන්ත්‍රය. සමන්ගේ තාත්තා ගෙනාවා ගුවන්විදුලි යන්ත්‍රයක් සහ රූපවාහිනියක්. a radio and a television. But her return, නමුත් ඔහු return කළා, ආපහු ගෙනහිල්ලා දුන්නා. මොකද්ද? මෙන්න මෙතන දාලා තියෙන්නේ a television කියලා නෙමෙයි, the TV කියලා. full stop. the TV. එතන මෙතන පුතේ මේ the දැම්මේ TV set එක පිළිබඳව කියන්නේ. ඒ ගෙනන ලද TV රූපවාහිනී යන්ත්‍රය තමයි මෙතන the කියන්නේ. එහෙනම් මේ a television කියන එක තමයි, ඒ යන්ත්‍රයම තමයි මෙතෙන්දී the TV කියලා දුන්නේ. right? the TV කියලා මේකෙන් අදහස් කරන්නේ ඒ රූපවාහිනී යන්ත්‍රය කියන එකයි, TV set එක. හොඳයි, තවත් උදාහරණයක් බලමු. මෙන්න මෙහෙම. a man and a boy, මිනිහෙක් සහ පිරිමි ළමයෙක්, a boy, were walking along a dusty road. දුවිලි සහිත පාරක මිනිහෙක් සහ පිරිමි ළමයෙක් were walking, ඇවිද යමින් සිටියා දුවිලි සහිත පාරක් දිගේ. ඒතර a man මිනිහෙක්, a boy පිරිමි ළමයෙක්. මෙතෙන්දී අපි a use කරලා තියෙනවා. හැබැයි ඒ පුජ්‍යලයාම පිළිබඳව නැවත සටහන් කිරීමේදී මෙතන කියලා තියෙනවා පුතේ the man කියලා. ඇයි මේ the man කියන්නේ කවුද? මෙන්න මේ a man කියලා හඳුපු එක්කෙනා. එහෙනම් පෙර සඳහන් කරන ලද පුජ්‍යලයක් පිළිබඳව හෝ දෙයක් පිළිබඳව නැවත එම ඡේදය තුල සඳහන් කිරීමේදී එම වචන ඉස්සරහින් the use කරනවා a and වෙනුවට. ඒ නිසා a man කියප එක මෙතන the man කියලා ගන්නවා. The man was pushing a boy, නෙමෙයි a boy කියලා තියෙන තැන අපි ආපහු the boy කියලා දානවා. on a toy bicycle. a toy bicycle. a toy bicycle. දැන් මේ කියපු bicycle පිළිබඳව නැවත ඔබ සඳහන් කරද්දී නැවත a toy bicycle වෙනුවට මේ bicycle පිළිබඳව නම් කියවෙන්නේ the bicycle belong to the boy's sister. ඒක අයිති වෙන්නේ පිරිමි ළමයාගේ සහෝදරියට. එතන මෙතන the use කරේ, මෙතන the use කරලා තියෙන්නේ the bicycle කියලා තියෙන්නේ, මෙතන a toy bicycle කියන bicycle යමයි.
මෙතන the boy is sister කියලා දැම්මේ මේ සහෝදරිය කවුද? මේ ඉහත සඳහන් කරපු පිරිමි ළමයාගේම සහෝදරිය. ඒ නිසා එම පිරිමි ළමයා පිළිබඳවමයි කතා කරන්නේ. ඒ නිසා දෙවෙනියට the boys කියලා දාලා තියෙනවා. ඒ වගේම පුතේ ඊළඟ සිද්ධාන්තයේදී අපි යාත් එක කතා කරන්න යන්නේ සිද්ධාත්මක කාරණාව සම්බන්ධයෙන් කතා කරද්දී මෙන්න මේ only යන වචනයට මුලින් එක දෙයකට අපි the use කරනවා කියන අදහස. දැන් අපි කිව්වොත් this is the only book I have. The only නෙමෙයි the only. සර ශබ්දයක් තියෙනවා මෙතන. This is the only book I have. මේ තමයි එකම පොත මට තියෙන. That is the only place I know. ඒක තමයි මම දන්නේ එකම ස්ථානය. The only place. She is the only Tamil in our class. ඇය තමයි එකම දෙමළ කෙනා අපේ පන්තියේ ඉන්න. Only පමණයි. එකම කෙනා. He is the only businessman in our village. ඔහු තමයි ඉන්න එකම ව්‍යාපාරිකයා අපේ ගමේ. එනිසා මතක තියාගන්න මේ only කියන පදයට කලින් එක දෙයක් සඳහන් කිරීමේදී අපි the use කරන බව. ඊළඟ සිද්ධාන්තයේදී මම ඔයාලට කියලා දෙන්න යන්නේ පුතේ දුවේ මේ නාම විශේෂණ ටිකක් නෙමෙයි තියෙන්නේ poor, sick, dead, old, young, rich කියලා. poor, sick, dead, old, young, rich කියලා තියෙන්නේ පුතේ මේ නාම විශේෂණ පද ටික. poor කියන්නේ දුප්පත්, sick කියන්නේ අසනීප, dead කියන්නේ මිය ගිය, die dead මතකයිනේ die මිය යනවා, died මිය ගියා, dead මිය ගිහිල්ලා. දෙන dead කියන්නේ අපි එතන present participle එක තමයි dead කියන්නේ. old, young, rich. මෙන්න මේ වගේ නාම විශේෂණ ඉස්සරහින් the use කරෝතින් පුතේ දුවේ මතක තියාගන්න. එතෙන්දී අපිට කියවෙන්නේ පුතේ යම් කිසි පුද්ගල කණ්ඩායමක් පිළිබඳවයි එතෙන්දී ඒ නාම විශේෂණ ඉස්සරහින් the යෙදුවොත් කියවෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් poor කියන්නේ දුප්පත්. හැබැයි the poor කියන්නේ පුතේ දුප්පත් අය. sick කියන්නේ අසනීප කියන නාම විශේෂණය. ඒතකොට the sick කියන්නේ රෝගීන් කියන අදහස. dead කියන්නේ මිය ගිය, the dead කියන්නේ මල ගියවුන් කියන අදහස. old කියන්නේ මහලු කියන අදහසනේ. ඒතකොට the old කියන්නේ මහලු පුද්ගලයන් නැත්තම් මහලු අය කියන එක. young කියන්නේ තරුණ නම් ඔබ දන්නවා තරුණ. එහෙනම් the young කියන්නේ තරුණ අය. එහෙනම් පුතේ rich කියන්නේ පොහොසත් නම් the rich කියන්නේ පුතේ දුවේ පොහොසත් අය කියන අදහසයි. හොඳයි පුතේ දුවේ අපි මෙම අභ්‍යාස මාලාවත් එක්ක සම්බන්ධව තවදුරටත් අපි අධ්‍යයනය කරගත්තොත් තවත් කරුණු කාරණා කිහිපයක්. අපි හිතමු පුතේ දුවේ අපේ ගෙදර තියෙනවා මේ ජනෙල්ල 3ක් මේ වගේ. අපි හිතමු ගෙදර තියෙනවා ජනෙල්ල 3ක් මේ වගේ. right? අපි හිතමු මේ ජනෙල්ල 3 අපි නම් කරගත්තොත් 1 2 3 කියලා. right? එතකොට අපි මේ ජනෙල්ල 3 සම්බන්ධයෙන් කතා කරද්දී අපි මෙහෙම කිව්වොත් there are 3 windows here. මෙතන ජනෙල්ල 3ක් තියෙනවා. එතකොට can you open a window? අපි කිව්වොත් එහෙම can you capital වෙන වාක්‍යයක් ආරම්භයේ can you open a window? Can you open a window? ජනෙලයක් අරින්න පුළුවන්ද? එතකොට window 1 or 2 or 3 a window කියලා මම use කරලා තියෙනවා. ඒතර ඔබට පේනවා මෙතන තුනක් තිබෙනවා. ඒ තුනෙන් එකක් විවෘත කිරීම සම්බන්ධයෙන් මේ කතා කරන්නේ. right? හැබැයි පුතා හිතන්නේ පුතාගේ ගෙදර මෙතන තියෙන එක ජනෙලයයි. right? එක ජනෙලයයි මෙතන තියෙන්නේ. අපි මේක ගැන කතා කරද්දී අපි කොහොමද කියන්නේ? there is only one window here. මෙතන තියෙන එක window එකයි. අන්න ඒ වෙලාවේදී අපි මෙතන පාවිච්චි කරන්නේ the window කියලා. එහෙනම් දැන් මේ ජනෙලෙ පෙන්නලා ගෙදර තියෙන අපි කොහොමද අහන්නේ ජනෙලෙ විවෘත කරන්න පුළුවන්ද කියලා? Can you open the window කියලා. Can you open the window කියලායි අපි එතෙන්දී අහන්නේ. එනිසා ඔබට පේනවා දැන් එතන කතා කරද්දී දැන් අපි තව ටිකක් උදාහරණ ගමු එහෙනම්. මට කාර් එකක් තියෙනවා. I have got a car. ඒක අපි කෙලින්ම short form එකේ කිව්වොත් I have got a car. There are many cars and I have got one කියන එක පුතේ. කාර් බොහොමයක් තියෙනවා මට එකක් තියෙනවා. right? දැන් ඔයාට මෙහෙම කිව්වොත් I am going to clean the car tomorrow. right? I am going to clean the car tomorrow. මම කාර් එක පිරිසිදු කරන්නයි යන්නේ හෙට. I am going to clean the car.
එතකොට ඒ කාගේ කාර් එකද? the car කියන්නේ. That is my car. ඒක මගේ කාර් එක පුතේ. Right? දැන් අපි මෙහෙම ඇහුවොත් can I ask a question? Can I ask a question? There are many questions. Can I ask one, my dear? Right? Can you repeat the question, please? කරුණාකර මට ප්‍රශ්නය නැවතත් කියන්න. Can you repeat the question, please? The question that you asked. ඔයා අහපු ප්‍රශ්නය ගැනයි මේ අහන්නේ. Right? Okay? අන්න ඒ විදිහට දැන් ඔබට පුළුවන් මේ සම්බන්ධයෙන් කතා කිරීමේදී ඔබට යම්කිසි දැනුමක් ලැබුණා කියලා මම හිතනවා මේ නිශ්චිතව්‍ය පදය යූස් කරන්නේ මොන වගේ අවස්ථාවද කියලා. ඒ වගේම පුතේ දුවේ අපි when it is clear which thing or person we mean අපිට පැහැදිලි නම් අපි කතා කරන දේ හෝ පුද්ගලය පිළිබඳව අපි එතෙන්දී the use කරනවා කියලා මතක තියාගන්න. උදාහරණයක් වශයෙන් ගත්තොත් පුතේ මෙන්න මේ විදියට ඒ කියන්නේ දැන් කාමරයක තියෙන දේවල් සම්බන්ධව. ඒ කියන්නේ කාමරයක තියෙනවනේ දොරවල්. එතකොට the door. එතකොට අපි දන්න මේ කාමරයේ තියෙන දොර. the door. ඊළඟට the ceiling. the ceiling. එතකොට ඒ සිවිලිම. the ceiling. එතකොට බිම ඒ කාමරයේ තියෙන බිම නම් the floor කියලා පාවිච්චි කරනවා. the floor කියලා පාවිච්චි කරනවා. නේද? ඊළඟට කාමරයේ තියෙන කාපට් එක නම් the carpet. අපි දන්න දේ සම්බන්ධව කතා කරද්දී the carpet. right? කාමරයේ තියෙනම ලයිට් එක නම් the light. the light. එතකොට අපි මේ දන්න කියන දෙයක් සම්බන්ධ දන්න කියන පුද්ගලයෙක් සම්බන්ධවයි කතා කරන්නේ. එතකොට එතෙන්දී අපි කතා කරේ මේ සියල්ලම of a room. right? කාමරයක තියෙන දෙයක් සම්බන්ධවයි මේ කතා කරන්නේ. right? ඒ වගේම අපි නිවසක තියෙන දෙයක් කතා කරගත්තොත් the door of the room, the ceiling of room, the floor of room, the carpet of a room, the light of a room. ඒ විදියට. right? කාමරයක තියෙන දෙයක් සම්බන්ධයි. නිවසක ගත්තොත් වහල නේද? එතකොට the roof of the house. නේද? roof of the house. roof වහල. right? එතකොට ඒ අපි දාන the garden of the house of a house. right? එතකොට නිවසේ garden එක the garden. the garden අපි දන්න දෙයක්. the garden of the of a house. right? the kitchen of a house. the bathroom of a house. ඒ ආදි වශයෙන්. ඒ වගේම දැන් ගත්තොත් town එකක තියෙන දෙයක් ගත්තොත් the station of a town. The airport of the town. right? the airport of a town. right? the town hall of a town. town hall එක නගර ශාලාව. ඒ වගේ ආදි වශයෙන් ඔබ ගත්තොත් එහෙම right? අපි මතක තියාගන්න කොහොමද මේ වගේ දෙයක් යූස් කරන්න කියලා අපි දැන් අභ්‍යාස වලින් ඔබට පෙන්වන්න යනවා කොහොමද මේ අභ්‍යාස කරන්න කියලා. හොඳයි පුතේ දුවේ. අපි යමු මේ පාඩම හා සම්බන්ධ and the පාවිච්චි කරන්න පුළුවන් අභ්‍යාස කීපයක් කරලා තවදුරටත් ඔබ ඉගෙන ගත්ත දැනුම තහවුරු කරගන්න පුළුවන්ද කියලා බලන්න. put in a and o the. ඔබ මේ වීඩියෝ එක නතර කරලා හොඳ පුතාලා වගේ දැන් පුතාලට පුළුවන් හැටියට මේ උත්තර ටික සටහන් කරගන්න ඔබේ පොතේ. ඊට පස්සේ බලන්න සර් එක්ක තර්කානුකූලව මේකට පිළිතුරක් හොයන්න පුළුවන්ද කියලා. right? මෙතෙක් උගන්වපු දැනුම තහවුරු කර ගැනීම සඳහා අපි අභ්‍යාස වල නිරත වෙනවා මෙතෙන් සිට. We enjoyed our holiday. අපි සතුටුනා අපේ නිවාඩුව. The hotel was very nice. එතකොට මේ hotel the hotel කියලා දැම්මේ අපි දන්නා කියන හෝටලයක් නිසා. The hotel was very nice. හෝටලය ඉතාම කදිමයි. Can I ask a question? මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? Of course. සත්‍යකින්ම. What do you want to ask? ඔයාට මොනවද අහන්න අවශ්‍ය? Can I ask a question? There are so many questions, right? Yes. Can I ask one? ප්‍රශ්න ගොඩක් තියෙනවා. මට අහන්න ඕන එකක්. You look very tired. ඔයා පේන්නේ ඉතාමත්ම මහන්සි වගේ. You need a holiday. ඔබට අවශ්‍යයි නිවාඩුවක්. You need a holiday. ඔබට නිවාඩුවක් අවශ්‍යයි. Where's Tom? Tom කොහේද? Right? He is in bathroom. He is in the bathroom. මේ නිවසේ තියෙන bathroom එක සම්බන්ධවයි කතා කරන්නේ. Where's Tom? අපි දන්න කියන එක. He is in the bathroom. Next one. Jane is blank interesting person. You must meet her. ඔයා ඇයව හමු විය යුතුමයි. Jane is interesting person. Jane සිත් ගන්න සුළු පුද්ගලයෙක්. Jane is a and the වලින් ඔබට පේනවා interesting කියනකොට
යන්න වෙන්නේ කියලා ස්වර ශබ්දයක් එනවා. ඒ නිසා an interesting person. Jenny is an interesting person. You must meet her. Excuse me, can you tell me how to get to the city center? Right. Right. Excuse me, can you tell me how to get to the city center? The city center. How to get to the city center. අපි දැන් යන්න තියෙනවා කොහාටද යන්නේ කියලා අහනවා නේද? Sorry, excuse me, can you tell me how to get to the city center? නේද? සමා වෙන්න, can you tell me මට කියනවාද how to get to the city center? නගර මධ්‍යස්ථානයේ කොහොමද යන්නේ කියලා මට කියනවාද? Yes, go straight. යන්න ඉස්සරහට. Go straight on. ඉදිරියටම යන්න. And then take the next turning left. The next turning. ඊළඟට වමට හැරෙන්න. The next turning left. ඊළඟ turning එකේදී left වමට යන්න. Shall we go out for meal this evening? Yes. Shall we go out? අපි එළියට යමුද? For a meal. For a meal this evening. හවසට නේද? ආහාර වේලක් සඳහා අපි එළියට යමුද? Yes, that's good idea. Yes, oh, that's a good idea. ඒක හොඳ අදහසක්. It's a nice morning. කදිම උදෑසනක්. Let's go for a walk. අපි ඇවිදීමකට යමුද? යමු. ද නෙමෙයි යමු. Let's දැම්මන් පස්සේ යමු කියලා. Amanda is a student. Very good. Amanda is a student. Amanda ශිෂ්‍යාවක්. Amanda ශිෂ්‍යෙක්. When she finishes, Amanda එතකොට when she finishes her studies, ඇගේ අධ්‍යයන කටයුතු අවසන් කළ විට she wants to be a journalist. මාධ්‍යවේදියක් වීමට ඇයට අවශ්‍යයි. She wants to be a journalist. She lives with 2 friends. ඇය ජීවත් වෙන්නේ with 2 friends in a flat. Flat එක තට්ටු නිවාසයක near college. විද්‍යාලය අසල near the college. Where she is studying. ඒ තමයි ඇය ඉගෙන ගන්නේ. දැන් මේ කියපු ෆ්ලැට් එකම නම් අපි විස්තර කරන්නේ මේ කියපු ෆ්ලැට් එකම පිළිබඳවනේ. a flat කියන එකනේ. එහෙනම් මෙතෙන් දාන්නේ අපි the flat. The flat is small. Flat එක පුංචි, but she likes it. නමුත් ඇය ඒකට කැමති. Peter and Mary have got 2 children. Peter ටයි Mary ටයි ළමයි දෙන්නෙක් ඉන්නවා. මෙතන a boy and a girl. පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙක්. එම කියපු පිරිමි ළමයාම එම කියපු ගැහැණු ළමයා පිළිබඳව නැවත කතා කිරීමේදී boy වෙනුවට මෙතන a වෙනුවට දාන්නේ අපි the boy is 7 years old and the girl. එතන දාන්නේ the girl. මෙතන T capital කරේ අලුතෙන් වාක්‍යයක් ආරම්භ වෙලා තියෙන නිසා full stop එකෙන් පස්සේ මෙතන T simple. The girl is 3. Right? Old and the girl is 3. ගැහැණු ළමයාට වයස 3යි. The boy is 7 years old. වයස පිරිමි ළමයාට 7යි, ගැහැණු ළමයාට 3යි. Peter works in a factory. Peter වැඩ කරන්නේ කර්මාන්ත ශාලාවක. Mary hasn't got a job at the moment. Maryට hasn't got a job at the moment. Maryට job එකක් තවම නැහැ මේ මොහොත වෙද්දී. Right? Complete the sentences. Use a or the plus one of these words. Airport. ගුවන් තොටුපළ. cup කෝප්පය. දොර. floor බිම. බිම. A picture. පින්තූරය. radio ගුවන් විදුලිය. Can you open the door please? අපි දන්න කියන දොර මේ ගෙදර ඇවිල්ලා මේ දෙන්න දොර අරින්න පුළුවන්ද කියලා මෙයාගෙන් අහනවා. Can you open the door please? එතකොට නිවසේ තියෙන දොර බවයි අපිට කියවෙන්නේ. දැන් මෙයා එයාපෝට් එකට යනවා. මෙතන එයාපෝට් එක. How far is it to the airport? How far is it to the airport? Can I have of coffee please? Can I have? Yes, මෙතනින් ගන්නවා cup. Can I have a cup of coffee please? කෝපි කෝප්පයක්
ගන්න පුළුවන්ද? Next one. That's nice. I like it. That's nice. මොකද්ද? අතරින් ගත්තපු picture. That's a nice picture. That's a nice picture. ලස්සන පිටුරයක්. I like it. මම ඒකට කැමතියි. Can you turn off the radio? Can you turn off the radio? Radio එක turn off කරන්න. ඒ කියන්නේ switch එක off කරලා දාන්න. Can you turn off the radio please? කරුණාකරලා radio එක off කරලා දාන්න. Can you turn off the radio please? Why are you sitting on the floor? On the floor. Finished. Next one. Write put in a and or the where necessary. අවශ්‍ය තැන a and the දාන්න කියලා කියනවා. Don't forget to turn off lights when you go out. දැන් ඔබට කියන්නේ මේ වාක්‍යයේ the හරි a හරි and හරි යෙදෙන්න ඕන තැන්වල ඒවා දාමලා නැවත මේ වාක්‍ය ලියන්න. දැන් මේවා අපස සාමාන්‍ය පෙළට පවා දීලා තියෙනවා මේ වාක්‍යයේ යෙදෙන්න ඕන තැන a and the යෙදෙන්න ඕන තැන එක දාන්න. ඒතර මේ සිද්ධාන්ත මේ කාරණාවන් ඔබට වැදගත් වෙනවා. Don't forget to turn off light when you go out. ඔබ එළියට යන විට අමතක කරන්න එපා light එක off කරන්න. එතකොට මේ ඔබ දන්න light එකක්. ඒ නිසා ඔබ මේ දන්න light එක ගැන කියද්දි turn off light කියන්න බෑ. Turn off the light. එක්ක ඔයාගේ නිවසේ light එක මේ කියන්නේ. එක්ක ඔයාගේ කාමරේ light එක. ඒ නිසා ඔබ දන්න දෙයක් turn off the light කියලායි නිවැරදි වෙන්න ඕනේ. මෙතෙන්ට එතකොට the යෙදෙන්නට ඕනේ. Next one. Enjoy your holiday and don't forget to send me postcard. ඔබේ නිවාඩුව රස විඳින්න. And don't forget to send. අමතක කරන්න එපා එවන්න මට postcard. මෙතන postcard කියලා ලියලා තියෙන්නේ. එතකොට ඔබ දන්නවා මෙන්න මෙතෙන්ට අඩුයි a postcard කියලා නිවැරදි වෙන්න ඕනේ. ඒ නිසා නිවැරදි කරලා ලියනකොට a postcard අනිවාර්යයෙන්ම මෙතෙන්ට එන්නට ඕනේ. a postcard. මෙතනයි වැරද්ද තියෙන්නේ. What is the name of this village? එතකොට ඔබ දන්නවා name ලියද්දි what is the name of this village? මෙතෙන්ට අනිවාර්යයෙන්ම the එන්න ඕන. the name කියලා නිවැරදි වෙන්න ඕනේ. The name of the village. What is the name of the village? What is the name of this village? What is the name of this village? මේ ගමේ නම මොකක්ද? Canada is very big country. Canada is very big country. Canada is very big. එතකොට කැනඩාව ලොකු රට කියලා මේ ලියලා තියෙන්නේ. කැනඩාව ලොකු රටකි කියලා ලියන්න නම් රටක් කියලා ලියන්න නම් මෙතෙන්ට එන්න ඕනේ. ඒ නිසා a very big country කියලා නිවැරදි වෙන්න ඕනේ. A very big country. A very big country. Next one. What is largest city in Canada? පුතාට කියනවා what is largest comparative superlative form එකේ යටතේ superlative form එක එන යාලාවට the යෙදෙන්න ඕන කියලා. එහෙනම් the largest කියලා එන්න ඕන. එහෙනම් මෙතන නිවැරදි වෙන්න ඕන the largest කියලා. The largest කියලා අනිවාර්යයෙන්ම එතෙන්ට the යෙදෙන්න ඕන. I like this room. මම මේ කාමරයට කැමතියි. But I don't like color of carpet. පාට. එතකොට කාමරේ තියෙන පාට carpet එක කාමරේ තියෙන carpet එක. ඒ නිසා අපි දන්න දේවල්. එහෙනම් I like the color of the carpet කියලා එන්න ඕනේ. The color of the carpet. අපි නිවැරදි කරගන්නවා the color COLOUR the color of the carpet. එතකොට එතන දෙකක් යදලා තිනවා the color of the carpet. Are you okay? ඔයා හොඳින්නේ? No. I've got headache. I've got headache. මට ඔළුවේ කැක්කුම. මට ඔළුවේ කැක්කුමක් තිබෙනවා කියලා ලියනවා. I've got a headache. A headache කියලා නිවැරදි වෙනවා. A headache. I've got a headache. We live in old house near station. Right? We live in old house. මෙතන ඔබට පේනවා in old house. පරණ නිවසක ජීවත් වෙනවා කියලා කියන්න ඕනේ. එහෙනම් පරණ නිවසක කියද්දි මෙතෙන්ට n එන්න ඕනේ. near station එක ළඟ අපි දන්න කියන station එක the. So we live in an old house එන්න ඕනේ. An old house near the station. Near the station. Finished? Now, what is name of director of film we saw last night? මොකද්ද නම director ගේ?
ඊයේ අපි දැක්ක චිත්‍රපටයේ ඩිරෙක්ටර්ගේ නම මොකද්ද? What is the name? බලන්න මෙතෙන්ට එන්න ඕන the name of the director of the film. Right? එතකොට the දෙන්න ඕන මේ ස්ථාන තුනටම. මොකද මම පුතේ the name of the director of the film. Right? එන්න මේ ආකාරයට ලස්සනට ඔබේ අභ්‍යාස ටික කළා මේ සම්බන්ධ පාඩම හරියට වැඩ ටික කරන්න. අපි නැවතත් ද පාඩමකින් ඔබව හමු වෙනවා ඉංග්‍රීසි ව්‍යාකරණයේ තවත් දින කිහිපයකදී. ඒ සම්බන්ධයෙන් ඔබ දක්වන අදහස් මේ පාඩම ඔබට තේරුණාද? මේ පාඩමේ සම්බන්ධ ඔබට යම් ආකාරයකට ගැටළු ආකාරී තත්ත්වයක් ඇති වුණාද? ඔබට මේ පාඩම හොඳට තේරුණාද කියන පිළිබඳව ඔබට පුළුවන් ඔබගේ අදහස් යෝජනා අපි තාමත්ම ගෞරවයෙන් යුතුව ඒ සියල්ල බලාපොරොත්තු වෙනවා. ඔබ සමට තෙරුවන් සරණයි. Thank you very much for listening to my lesson, my dear students.